ආයිබෝන් Nature 24 අපි අද දවසේ ආරම්භ කරනවා. ඔබ දන්නවා අපි පරිසරය සුරකින බව සහ අපිට පරිසරය සුරකීම සඳහා අපෙන් ඒ වගකීම් ගිලිහි ගිය අවස්ථාවනුත් අපි දන්නවා. අපි පරිසරය සුරකින්නට ඕනේ. හැබැයි අපින් ඇයි ඒ ගිලිහි යන්නේ? ඇයි අපි පරිසරය විනාශ කරන්නේ? ඒ විදිහට අපි කතා කරලා බලනකොට ඇයි අපිට පරිසරය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ? මේ ගැන අපි අද දවසේ කතා කරන්නට හේතුවා. පරිසරය ගැන කතා කරාට ඇයි අපිට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ? මේ ගැන කතා කරන්න අපි ආරාධිතින් තිදෙනෙකුට අද දවසේ ආරාධනා කළා. මා හඳුන්වා දෙන්නම් මුලින්ම පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සම්බන්ධ වෙන අයිබෝන් ඔබතුමාට. ඒකම අපිත් එක්ක සම්බන්ධ වෙනවා වම්බ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සෙව්වන්දි ජයකුඩි මහත්මිය ආයිබෝන් ඔබතුමියට. එතුමිය පරිසර අමාත්‍යාංශයේ කඩොලාන උපදේශන කමිටුවේ සභාපතිත්වයේ දරනවා. ඒත් එක්කම අපිත් එක්ක සම්බන්ධ වෙනවා කුලානි කරුණාරත්න මහත්මිය ආයිබෝන් ඔබතුමියට. එතුමිය පරිසර අමාත්‍යාංශයේ පරිසර සැලසුම් හා ආර්ථික අංශයේ අධ්‍යක්ෂ විදිහට කටයුතු කරනවා. ඒත් එක්කම පරිසර සංවේදී කලාප ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක විදිහටත් කටයුතු කරනවා. හොඳයි, මේ තිදෙනාගෙන් අපි දැනගනිමු ඇයි අපිට පරිසරය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වන්නේ කියලා. මම මුලින්ම අපේ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් දැනගන්න කැමතියි. දැන් ඔබතුමා දැන්පත් වුණා, දැන් වැඩ කටයුතු කරගෙන ගියා. දැන් මෙතනදී දැන් මේ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් අපිට ඇති වෙන්නේ ඇයි ශ්‍රී ලංකා පාරිසරික සංවේදී ප්‍රදේශවලට? මොකද්ද මේකෙන් අපිට ලැබෙන ඵල ප්‍රයෝජනය? මම හිතන්නේ ඒක පොඩ්ඩක් විග්‍රහ කරන්න වෙයි. පළවෙනි එක තමයි මේ පාරිසරික සංවේදී ප්‍රදේශ කියන එක ලංකාවේ මේ නව සංකල්පයක් විදිහට තමයි ක්‍රියාවට නගන්නට යන්නේ. ඒතකොට අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ භූමි භාගයෙන් 4න් 1කට සුළු ඊට වඩා වැඩි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ හැටියට මේ ආරක්ෂණය වෙනවා. ඒතකොට ඒක වනජීවි නීතියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වන සංරක්ෂණ නීතියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජාතික පාරිසරික පනතෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අතන ශ්‍රී ලංකාවේ 4න් 1ක් අපිට කියන්න පුළුවන් ආරක්ෂිතයි කියලා. විවිධ ගැටලු ඇති වුණත්. එතකොට ඊළඟට මිනිස්සු ජීවත් වෙන ජනාවාස තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම මේ ජනාවාස සහ ඔය කියන ආරක්ෂිත ප්‍රදේශ අතර ඇත්ත වශයෙන්ම පාරිසරික වශයෙන් ඊටාම වැදගත් ප්‍රදේශ තියෙනවා. දැන් පාරිසරික වශයෙන් වැදගත් ප්‍රදේශ කියලා කියන්නේ ඇත්තටම මේ පාරිසරික සේවා සපයන ප්‍රදේශ. දැන් පාරිසරික සේවා කියන්නේ අපි කියන environmental services කියලා. දැන් ඒක අපිට ජලය වෙන්න පුළුවන්, වාතය වෙන්න පුළුවන්, ඒක පාරිසරික සේවාවක්. එහෙම නැත්නම් මිනිසුන්ට සංස්කෘතික වටිනාකම්, ඒ කියන්නේ විනෝදය, ඒ සුවය, ඒකත් එහෙම නැත්නම් සමහරවිට සත්තුන්ට නේවාසික මේ වටිනාකම්, ඒ වගේ මේ පාරිසරික වටිනාකම් ලබා දෙනවා. එතකොට ඒ වගේම ලංකාව ගත්තාම මේ අතවශ්‍යම අර බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් හැටියට සැලකන. ඒ කියන්නේ මේ ජෛව විවිධත්වයෙන් අනූන රටක් හැටියට. එතකොට ඒ තත්වයන් තුල මේ ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙලා තියෙන ලෝකේ. එතකොට මේක මෙන්න මේ තත්වයේ පවත්වා ගැනීම අද මේ ජනගහනයේ වැඩිවීමත් සංවර්ධන කටයුතුත් මෙවැනි විවිධ දේවල් නිසා අසිරු තත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් නමුත් දැන් අර කිව්වා වගේ සෑහෙන කොටසක් මේක අපි ආරක්ෂිතව වෙන් කරගෙන තියෙනවා. එතකොට මිනිස්සුත් ජීවත් වෙනවා. එතකොට අන්න අර ඒ අතර තියෙන විවිධ තැන්වල තියෙන භූමි භාගයන් සමහර විට හෙක්ටයාර් කීපයක් වෙන්න පුළුවන්. සමහරට ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒකට ඒවා ආරක්ෂා කර ගැනීම කියන එක අර වැටකොටු ගහලා කරන එක කරන්න බෑ. ඒකට එහෙමනම් අපි සීමාමයි මෙතන ඉඳලා මෙතෙන්ට ඒව කරන්න බෑ. එතකොට එහෙනම් අපිට සිද්ධ වෙනවා අන්න ඒ අවට ජීවත් වන ජනතාව සමග එක්කහුව වෙලා අපි කියන සහකලමනාකරණය කියලා කෝ-මැනේජ්මන්ට්. එවැනි මොඩලයකින් මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න. මේක තමයි අත් වශයෙන්ම සංකල්පය. එතකොට එහෙම ආරක්ෂා කිරීමේදී අපිට සිද්ධ වෙනවා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන්න. ඒ වගේම අර ඒ ප්‍රදේශයෙන් ලැබෙන පාරිසරික සේවා, සංස්කෘතික සේවා,
ආර්ථික වටිනාකම් ජනතාව ජීවත් කරවන තත්ත්වයන් අන්න ඒ සියල්ල මේ ජනතාවට සහ මේ රටට ලෝකෙට වටින විදියට මේ තත්ත්වයන් නිර්මාණය කරගන්න. එතකොට ඒ නිර්මාණය කර ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. මේ ක්‍රමවේදය තමයි මේ අත් වශයෙන් මේ පහුගිය කාලය තුල නියාමන ව්‍යාපෘති හැටියට අධ්‍යයනය කළා ඒවා යම්කිසි විදිහට පෙරහුරු කළා යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට මේ වන විට මෙන්න මේ කියන ESA ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ මෙන්න මේ ESA එහෙම නැත්නම් සංවේදී පාරිසරික කලාප 200ක් පමණ හඳුනගෙන තියෙනවා. එතකොට හැබැයි මේක 200 නවතින්නෙත් නැහැ. ජනතාවට පුළුවන් තවත් මේවා අඳුන ගන්න. එතකොට එහෙම අඳුනගත්තාම හැබැයි අර එහි වසන ජනතාව එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික සමාජීය අවශ්‍යතා ඒ පරිසරයේ ස්වභාවය අනුව දැන් මේ පරිසරික සංවේදී කලාප කළමනාකරණය කරගැනීමේ ක්‍රමය එකින් එකට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට ඒ මොඩල අපිට මේ හදන්න පුළුවන්. එතකොට මේකෙදි මේ සඳහා යම්කිසි ප්‍රතිපත්තියක් අවශ්‍යයි නීතියකට වඩා. එතකොට දැන් අරවා නීතියෙන් ආරක්ෂා වෙනවා වගේ මේකේ ජනතාව සමග එක්කහුව වෙලා මේ ආරක්ෂා කර ගැනීමේදී යම්කිසි ප්‍රතිපත්තිමය රාමුවකට නතු කරන්න ඕන. ඒ ප්‍රතිපත්තිමය රාමුව අපි මේ ඇති කළා ඉන් අනතුරු ඒක යම්කිසි මාර්ගෝපදේශ බවට අපි හඳුනා ගන්න ඕන. ඉතින් මෙන්න මේක තමයි අත් වශයෙන්ම මෙවැනි දෙයකට ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය කාරණේ නිසා. හොඳයි කුලානි මහත්මියගෙන් මම දැනගන්න කැමතියි දැන් මේ වගේ මේ ප්‍රතිපත්තියක මේ විෂය පතය කොහොමද දිවෙන්නේ සහ මොකද්ද උපයෝගීතාවය? ඇත්තටම මේ සංවේදී පරිසර ප්‍රදේශ පිළිබඳ ප්‍රතිපත්තිය කාලීන වශයෙන්ුත් පාරිසරික වශයෙන්ුත් ආර්ථික වශයෙන්ුත් වැදගත් වගේම ඒ විෂයන් පතයන් ආවරණය කරන ප්‍රතිපත්තියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. මෙතෙන්දී මූලික වශයෙන්ම අපේක්ෂා කරනවා මේ සංවේදී පාරිසරික ප්‍රදේශ වලට ඇති වෙලා තියෙන අවදානම අවම කරන්න. අපි දන්නවා විවිධාකාරයේ හේතුන් නිසා බලපෑම් නිසා අද වෙනකොට මේ සංවේදී ප්‍රදේශයන් අවදානමට ලක් වෙලා තියෙනවා. ඒ අවදානම අවම කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි මේ ප්‍රතිපත්තිය තුල හඳුනාගන්නේ. ඒ සඳහා මූලිකවම අපිට අවශ්‍ය වෙනවා මේ සංවේදී කලාප මොනවාද කියන එක අඳුනා ගන්න. එතකොට මේ අඳුනා ගැනීමට අවශ්‍ය වෙන මාර්ගෝපදේශ සැපයීම මේ ප්‍රතිපත්තිය මගින් සිදු කරනවා. ඒ වගේම ඒ අඳුනා ගන්නා ප්‍රදේශ කළමනාකරණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍ය වෙනවා. ඒ යාන්ත්‍රණය සකස් කිරීම ස්ථාපිත කිරීම මේ ප්‍රතිපත්තිය තුළින් සිදු කෙරෙනවා. ඒ වගේම අපි ගත්තොත් මේ ප්‍රතිපත්තිය යොදා ගන්න පුළුවන් උපයෝගී කර ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියන කාරණය. එතෙන්දී වැදගත් වෙනවා මේ ප්‍රතිපත්තිය රාජ්‍යීය භූමි ප්‍රදේශ වගේම වෙනත් භූමි ප්‍රදේශ වලටත් එක වගේ යොදා ගන්න පුළුවන් ප්‍රතිපත්තියක් වෙනවා. ඒ වගේම තවත් විශේෂ වැදගත්කමක් තමයි අපි දකිනවා වර්තමානයේ වෙන විට විවිධ පාර්ශවයන් මේ පාරිසරික සංරක්ෂණයට කළමනාකරණයට මැදිහත් වීම වෙනවා. දායකත්වයේ දක්වනවා. විශේෂයෙන්ම පුද්ගලිකාංශය වෙන්න පුළුවන්, ප්‍රජාව වෙන්න පුළුවන්, විවිධ සංවිධාන වෙන්න පුළුවන්. ඒ සියලු පාර්ශවයන්ගේ මැදිහත් වීම සඳහා දායකත්වයේ සඳහා පසුබිමක් අවස්ථාවන් මේ ප්‍රතිපත්තිය තුලින් සකස් කරනවා. ඒ වගේම පුළුල්ල ගත්තොත් මේ ප්‍රතිපත්තියේ දැක්ම විදිහට මේ පාරිසරික වශයෙන් යහපත් පරිසරයක් ගොඩනගන්න, ඒ වගේම හොඳ ආර්ථික තත්ත්වයක් ගොඩනගන්න මේ පාරිසරික සංවේදී ප්‍රදේශ ස්ථාපිත කිරීම තුළින් යහපත් සමාජීය ආර්ථික පාරිසරික තත්ත්වයක් සෑම දෙනා උදෙසාම ස්ථාපිත කිරීම මේකේ අරමුණ වෙනවා. ඒ වගේම මේ දැක්ම කරා යන ක්‍රමවේදය බැලුවොත් එතනත් සුවිශේෂතාවයන් තියෙනවා. විශේෂයෙන්ම මේ සියලු පාර්ශවයන්ගේ පුද්ගලික අංශය, රාජ්‍යාංශය, ප්‍රජාව ඒ සියලු අංශවල සහභාගීත්වයෙන් ඒ සියලු පාර්ශවයන් මේ කළමනාකාරීත්වයට තීරණ ගැනීමට ඉඩම් පරිහරණය පිළිබඳ සැලසුම් කරණයට දායකත්වය දක්වන්න පුළුවන් අවස්ථාවන් මෙතනින් සකස් කරලා දෙනවා. ඒ වගේම මේ ප්‍රතිපත්තියේ අරමුණු ගත්තොත් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා
මේ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම තුළින් මේ සියලු පාර්ශවයන්ට මේ සඳහා දායකත්වය ලබා දෙන්න පසුබිමක් සකස් කරන්න. ඒ වගේම මේ ප්‍රතිපත්ති තුළින් ආර්ථික අංශය ආමන්ත්‍රණය කරනවා කියන එක අපි කිව්වා. ඉතින් මේ පාරිසරික ප්‍රදේශ තුල තියෙන ආර්ථික විභවයන් අඳුනා ගැනීම, ඒ වගේම ඒවා තිරසාර ආකාරයෙන් කොහොමද භාවිතා කරන්නේ, ඒවා යථා තත්ත්වයට පත් කළ හැකි පරිදි කොහොමද භාවිතා කරන්නේ කියන කාරණා අඳුනා ගැනීම, ඒවට පහසුකම් සැලසීම මේ ප්‍රතිපත්තිය මගින් සිදු කරනවා. ඒ වගේම අපි දන්නවා මේ පාරිසරික ප්‍රදේශවලින් විශාල ප්‍රතිලාභයක් මේ සමාජයට තියෙනවා. ඒ ප්‍රතිලාභ සමානව සියලු පාර්ශවයන්ට බෙදා හදා ගැනීමට පාරිසරික යුක්තිය, සමාජ සාධාරණත්වය කියන එක මේ ප්‍රතිපත්තිය තුළින් සැලසෙනවා. ඒ වගේම තවත් වැදගත් අංශයක් තමයි මේ ප්‍රදේශ පිළිබඳ දැනුම, අවබෝධය, පරේෂණ කිරීම සඳහා මූලාරම්භයන් සැපයීමක් මේ ප්‍රතිපත්තිය මගින් සැලසෙනවා. ඒ කියන්නේ සෑහෙන කාලයක් යම් අධීක්ෂණයක්, නිරීක්ෂණයක් කරලා තමයි මේ අවශ්‍යතාවය ප්‍රතිපත්තියක් ඇයි සකසන්නේ, මොකද්ද තියෙන අවශ්‍යතාවය කියන එක පිළිබඳ විශාල ගවේෂණයක් කිරීමෙන් අනතුරුව තමයි මෙවැනි කාරණාවකට එන්නේ. දැන් මහාචාර්යතුමියගෙන් මම දැනගන්න කැමතියි දැන් පාරිසරික සංවේදී කලාප. දැන් මේ අර්ථයෙන් අපි මොකක්ද අර්ථ ගැන්වෙන්නේ? කොහොමද මේක හඳුනාගන්නේ? පාරිසරික සංවේදී කලාප. ඒක හරියට මට නිකන් දැනෙන්නේ දැන් මේ සංවේදී කලාප කියලා කියන එක ඇතුළෙම අපි හදවතින් සංවේදී වෙන අවස්ථා දෙන. ඒතකොට මේ කලාප විදියට අපි අර්ථ ගන්නවන්නේ මොකක්ද? අපි එච්චර මේව ආරක්ෂා කරගත යුතුද කියන එක දැනෙන ওই වචනේ පවා. හරියටම හරිය වචනේත් සංවේදී. ඒක හරියටම හරි. දැන් අපේ ලේකම්තුමා ඉස්සෙල්ලා කිව්වා වගේ ලංකාවේ අපි පුරුදු වෙලා හිටියේ පරිසරයේ විශේෂම ජෛව විවිධත්වය, පරිසර විවිධත්වය ගැන කතා කරද්දී ආරක්ෂිත ප්‍රදේශ ගැන අවධානය යොමු කරන්න විතරයි. මොකද අපි ඒ තැන් ගැන විතරයි ලොකු අවධානයක් යොමු කරේ. නමුත් ඒ එකම මේ පාරිසරික සංවේදී කලාප කියන අදහස සහ ඒ වෙනුවට යෑම කියන මුල් අදහස ආපු වෙලාවේ ඔබතුමියට ආපු ප්‍රශ්නේම අපිටත් ආවා. කොහොමද මේව අඳුනගන්නේ කියන එක. එතකොට UNDP ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් පරිසර අමාත්‍යාංශයේ මේ වැඩේ පටන් ගත්තාම මුලින්ම කලාඔය ද්‍රෝණියේ මේ වැඩසටහන කරගෙන යද්දී අපි මුලින්ම හිතුවා පාරිසරික සංවේදීතාවය කියන්නේ ජෛව විවිධත්වයේ පිහිටීම කියන එක. නමුත් අද අපි එතනින් ගොඩාක් ඔබට ගිහිලා තියෙනවා. සංවේදීතාවය ඊට වැඩිය ගොඩාක් සංවේදී. දැන් මේ ව්‍යාපෘතියේදී අද පරිසර අමාත්‍යාංශයේ පාරිසරික සංවේදී කලාප අඳුන ගැනීමට ක්‍රමවේද 3ක් පාවිච්චි කරනවා. අපි මෙන්න මේ විදිහට හිතමු. අපි ලංකාව ගන්නවා. උතර ලංකාව අරගෙන අපි කොටු ගොඩක් ඇඳ කියමු. එතකොට මේ හැම චූටි කොටුවකටම අපිට යම්කිසි අගයක් දෙන්න පුළුවන්ද? අන්න එතනින් අපි බැලුවොත් එහෙනම් මේ අගය දෙන්න පාවිච්චි කරන නිර්ණායක මොනවද කියලා ඊගාවට හිතන්න වෙන්නේ. දැනට අපි පාවිච්චි කරන ක්‍රමවේදය නිර්ණායක ප්‍රධාන ගුණ 3කට වැටෙනවා. පළවෙනි ගොන්නේදී අපි කතා කරනවා ජෛව විවිධත්වය සහ පරිසර විවිධත්වය අනුව ලංකාවේ යම්කිසි තැනකට ලබා දිය හැකි වැලියු එක එහෙම නැත්නම් වටිනාකම කොච්චරද කියලා තීරණය කිරීම. අන්න එක ක්‍රමයක් පාරිසරික සංවේදීතාවය බලන්න. නමුත් ඒ එක කොටසක් විතරයි. පරිසර සේවාවන් කියන එක අද ලෝකයේ හැමෝම කතා කරන දෙයක්. ලංකාවටත් ඒ හා සමානවම වැදගත්. අපි දෙවෙනියට බලනවා ජෛව විවිධත්වය සහ පරිසර විවිධත්වයට අමතරව පරිසර සේවාවන් මොනවද අපිට ලැබෙන්නේ කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි ගඟක් පිහිටීම නිසා කොයි ආකාරයකටද ජලය ලැබෙන්නේ, කෘෂි කර්මාන්තය කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ සහ කොයි ආකාරයේද ඒ ජලයේ පිහිටීම නිසා ඒ පරිසර පද්ධතියෙන් ලැබෙන අනිත් සේවාවන් ලැබෙන්නේ කියන එක අපිට බලන්න පුළුවන්. වනාන්තරයක් පිහිටීම නිසා මේ හෙක්ටයාරයකින් කොච්චර ඔක්සිජන් ප්‍රමාණයක් ලැබෙනවද කියලා බලන්න පුළුවන්. ඒ එක පැත්තක්, ඒක සේවාවන්. ඒ සේවාවන් වලට අමතරව තව පැත්තක් තියෙනවා. ඒ තමයි වනාන්තරයක පිහිටීම, ඇලක් දොලක්. මේ හැම දෙයක්ම අපේ හිතට දැනෙන දෙයක්. එතකොට අපි එතනදි කතා කරනවා මේ විදිහට මේ භෞතික සම්පත් තිබීම නිසා මානවයාට මනසට ලැබෙන සංවේදීතාවය අපිට ඒකටත් වැලියු එකක් දෙන්න පුළුවන්, අගයක් දෙන්න පුළුවන්. ඒක තමයි අපි
දෙවෙනි නිර්ණායකය. තුන්වෙනි නිර්ණායකය ඊට වඩා තව චුට්ටක් ඉස්සරහට යනවා. ඒකට හේතුව වෙලා තියෙන්නේ අද අපි මේ කතා කරන මොහොත වෙද්දී මුළු ලෝකයේම පරිසරය අවභාවිතා කිරීම නිසා බැටකන මොහොතක. ඒ නිසා අපි මේ ක්‍රමවේදයේදී බැලුවා කාරණා දෙකක්. එකක් තමයි ආපදා කළමනාකරණය කිරීමට ආපදා යාමනය කිරීමට යම්කිසි පරිසරයක යම්කිසි තැනක තියෙන වටිනාකම. දෙවෙනියට අපි බැලුවා කාලගුණික විපර්යාස සිදුවෙද්දී ඒ විපර්යාස වලින් සිදුවෙන හානිය අවම කර ගැනීමට කොයි කන්දේ කොයි බෑවුමක මොන වගේ ආකාරයක පරිසර පද්ධතියක් තිබිය යුතුයිද? අන්න ඒ වගේ තැන්වලට අපි වටිනාකමක් දුන්නා. දැන් මම කතා කරන්න ගද්දි කතා කරේ කොටු ගොඩක් ගැනනේ. දැන් මේ කොටුවට මේ සියලුම දේවල් ආපුවාම එතෙන්ට ලැබෙන අගය තමයි පාරිසරික සංවේදීතාවයේ හැටියට අපි ගන්නෙ. බොහොම හොඳින් පැහැදිලි කළා අපේ මහාචාර්යතුමිය. දැන් අපි මේ වචන පාවිච්චි කරාට මේවේ අර්ථයක් ඇතුව තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා තමයි මේවේ වටිනාකම් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේව ආරක්ෂා කරගන්නට අවශ්‍ය වන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන යලිත් මේ කතා බහට එක්වෙමු. හොඳයි විරාමෙන් පසුව යලිත් Nature 24. අපි මේ සුරකින්නට උත්සාහ කරන්නේ අපේ පරිසරය. අපේ පරිසරය සුරැකීම තුළ තමයි අපිට ජාතියක් විදිහට අපි ආරක්ෂා වෙන්නට ඕනේ. අපේ විශේෂඥ වෛද්‍ය අනජාසිංහ මහත්මයා මුලදිමත් කිව්වා. අපි මේ පරිසරය සුරකින්නේ නැති තාක්කල් අපිට මොකද වෙන්නේ කියලා. අපේ මහාචාර්යතුමිය පිළිබඳව විග්‍රහ කළා. කුලානි මහත්මිය විග්‍රහ කළා. මේ හැම දෙයකදීම අවසානයේදී අපි පරිසරය සමග මිනිසා බද්ධ වෙලා තියෙන. ඒ නිසා මේවා අපි රැකිය යුතුයි. ඒ සුරැකීම මත තමයි අපිට ජාතියක් විදිහට එහෙම නැත්නම් අපි රටක් විදිහට අපි සුරක්ෂිත වන්නේ. හොඳයි මම නැවතත් කුලානි මහත්මියගෙන් දැනගන්න කැමතියි. දැන් මේ අපේ රටේ තියෙන මේ පරිසරය හා සම්බන්ධ ප්‍රතිපත්ති රසක් තියෙනවා. විවිධ ප්‍රතිපත්තීන් තියෙනවා. මේ රස අතරින් සම්පූර්ණයෙන්ම මේවා ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේවේ අඩුලුහුඩුතා මොනවද කියන එක ගැන ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක හරියටම මේ තියෙන ප්‍රතිපත්තීන් මෙන්න මේ විදිහටම ක්‍රියාත්මක වෙනවාද තියෙන ගැටලුව මත මේ යෝජිත කළමනාකරණ ව්‍යුහය කොයි වගේද වෙන්නේ? මේකත් නිකන් නාමික වශයෙන් ප්‍රතිපත්තියක් පමණක් වෙයිද? ඇත්තටම අපි දන්නවා දැනට තියෙන ප්‍රතිපත්ති සමහර දේවල් හරියටම ක්‍රියාත්මක නොවන අවස්ථා තියෙනවා. ඒ හේතුව නිසාම අපි මේ පරිසර සංවේදී කලාප ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉතා පැහැදිලි ව්‍යුහයක් ක්‍රමවේදයක් ස්ථාපිත කරන්න මේ තුල අඳුනාගෙන තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම පාර්ශවකරුවන්ගේ මැදිහත් වීම ඔවුන්ගේ දායකත්වය ලබාගත හැකි ආකාරයට ජාතික මට්ටමේ සිට ප්‍රාදේශීය මට්ටම දක්වා ව්‍යුහය මේ තුල අඳුනාගෙන තියෙනවා. ජාතික මට්ටමින් ගත්තොත් පරිසර සංවේදී කලාප සඳහා තිබෙන ජාතික මෙහෙයුම් කමිටුව පරිසර අමාත්‍යාංශ ලේකම්තුමාගේ කැඳවීම මත පරිසර අමාත්‍යාංශ ලේකම්තුමා සහ ඉඩම අමාත්‍යාංශ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් මේ ජාතික මෙහෙයුම් කමිටුව ජාතික වශයෙන් මේ ප්‍රතිපත්තිය පරිපාලනයට නියාමනයට අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. එතකොට එතෙන්දිත් ජාතික මට්ටමේ සියලු පාර්ශවයන්ගේ සහභාගීත්වය තහවුරු කෙරෙන ආකාරයෙන් තමයි ඒ කමිටුව ක්‍රියා කරන්නේ. ඒ වගේම එතනින් පල්ලෙහාට අපි ගියහම දිස්ත්‍රික් මට්ටමට ගියහම දැනටමත් ක්‍රියාත්මක වෙන දිස්ත්‍රික් පරිසර කමිටුව තියෙනවා. එතෙන්දිත් ඒ සියලු පාර්ශව සම්බන්ධ වෙනවා. ඒ දිස්ත්‍රික් මට්ටමේ මෙහෙයවීම මඟ පෙන්වීම දිස්ත්‍රික් පරිසර කමිටුව මගින් සිදු කරනු ලබනවා. ඒ වගේම එතනින් ප්‍රාදේශීය මට්ටමට ගියහම ප්‍රාදේශීය පරිසර කමිටුව මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ප්‍රාදේශීය මට්ටමින් සිදු කරනවා. ඒ වගේම ඒ ප්‍රාදේශීය දිස්ත්‍රික් මායිම් වලින් ඔබට යමින් මේ අඳුනා ගන්නා සංවේදී ප්‍රදේශයටම සුවිශේෂී වූ කමිටුවක් ස්ථාපිත කළ යුතු බව අපි අඳුනාගෙන තියෙනවා. එතකොට ඒ කමිටුවටත් ඒ ප්‍රදේශයට සුවිශේෂී වෙන පාර්ශවයන් දායක කරගත යුතු වෙනවා. ඒ ග්‍රාමීය ප්‍රජාවන්,
ඒ වගේම ඒ පුද්ගලික අංශය සඳහා මූල්‍ය වශයෙන් තාක්ෂණික වශයෙන් දායකත්වය සපිය හැකි. ඒ වගේම ඒ සම්බන්ධ දැනුම තියෙන පිරිස් විද්වතුන් විශේෂඥ පිරිස් මේ සියලු මට්ටම් වලදී ඔවුන්ගේ දායකත්වය ලබා ගත හැකි. එතකොට ඒ කමිටු හරහා මේ නියාමනය ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා දිවෙන විදිහට පැහැදිලි ව්‍යුහයක් හඳුනාගෙන තියෙනවා. එතකොට ඒ පාරිසරික සංවේදී කලාපය සඳහා පිටවන කමිටුව විසින් මේ ප්‍රදේශය කළමනාකරණය කිරීම සඳහා කළමනාකරණ සැලසුමක් සකස් කරගත යුතු වෙනවා. ඒ කළමනාකරණ සැලසුම සකස් කරගන්නේ මේ සියලු පාර්ශ්වවල එකඟතාවයෙන් මේ සියලු දෙනාගේ අදහස් අරගෙන යෝජනා අරගෙන සියලු දෙනාටම පිළිගත හැකි කළමනාකරණ සැලසුමක් සකස් කරන්නේ. ඒ කළමනාකරණ සැලසුම ක්‍රියාත්මක කිරීම තුළින් තමයි මේ සංවේදී කලාපය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට අපිට හැකියාව ලැබෙන්නේ. දැන් මේ කුලානි මහත්මිය කියන ආකාරයට මහාචාර්යතුමිය දැන් මේක විශාල වැඩක්. දැන් මේක අපිට ප්‍රතිපත්තියක් විදියකට කොලයකට අරගෙන ලියන්න පුළුවන්. විද්වත් මණ්ඩලයක් අරගෙන මේ පිළිබඳව අධීක්ෂණය කරලා ගවේෂණය කරලා අවශ්‍යතාවය අපිට සඳහන් කරලා මේ ප්‍රතිපත්තිය අපිට අරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ මේවා මේ ක්‍රියාත්මක කරන්න කියලා අපිට අවශ්‍ය අවසරය ගන්න පුළුවන්. ඔය හැමදේම කරන්න පුළුවන්. හැබැයි මේක දිවයින පුරාම අකණ්ඩව ක්‍රියාත්මක විය යුතුයි. දැන් ලංකාවේ ප්‍රතිපත්ති සැකසීම ගැන කතා කළොත් මේ පමණක් නොවේ. විවිධ අමාත්‍යාංශවල වෙන්න පුළුවන්, විවිධ ආයතන වෙන්න පුළුවන්. ප්‍රතිපත්ති නම් හැදෙනවා. දැන් ඕක ක්‍රියාත්මක කරන්න ගියාම සහ ක්‍රියාත්මක වෙනවද කියන කාරණාව ඇතුලේ තමයි ගැටලු මතුවෙන්නේ. දැන් මේ කියන ප්‍රතිපත්තිය මේක ලංකාව පුරා අකණ්ඩව සිද්ධ වෙන්න ඕනේ හරියට මේ ප්‍රතිපත්තිය මේ හදපු එකෙන් වැඩක් වෙනවා නම්. එහෙමනම් මේක හරියට වෙනවද කියලා බලන්නත් මොකක් හරි ක්‍රමවේදයක් අධීක්ෂණයක් තියෙන්න ඕන නේද? හරියටම හරි. දැන් ඔය ප්‍රශ්නෙට මම මෙන්න මේ විදිහට අවතීර්ණ වෙන්නම්. ලංකාවේ විශේෂයෙන්ම ප්‍රතිපත්ති හදද්දී පරිසර අමාත්‍යාංශය පමණක් නෙමෙයි ලංකාවේ ඕනම අමාත්‍යාංශයක ප්‍රතිපත්ති හදද්දී ගොඩාක් වෙලාවට පාර්ශවකරුවන් එකතු කරලා ඒ අයගේ අදහස් අරගෙන තමයි ප්‍රතිපත්ති හදන්නේ. හැබැයි ගොඩ වෙලාවට මේ ප්‍රතිපත්ති හැදුවයින් පස්සේ ඒ ප්‍රතිපත්තියට අදාළ වෙන අමාත්‍යාංශය ඒක ඉදිරියට අරන් යනවා මිසක් අර අනිකුත් ඒකට සම්බන්ධ වෙච්ච ආයතන වලට ගොඩ වෙලාවට ඒක ඊට පස්සේ සම්බන්ධතාවයක් නැහැ. දැන් මෙතනදී තියෙන සුවිශේෂීතාවය තමයි මම දකින මේ ප්‍රතිපත්තිය හදද්දී පරිසර අමාත්‍යාංශය සහ ඉඩම් අමාත්‍යාංශය කියන ලංකාවේ තියෙන ඉතාමත්ම වැදගත් අමාත්‍යාංශ දෙකකට එකට එකතු වෙන්න සිදුවීම. මොකද මෙච්චර කාලයකට පරිසරයේ ජෛව විවිධත්වය මේ කොටස් ගැන කතා කරේ වෙනම කණ්ඩායමක්. ඒ පිළිබඳ ප්‍රතිපත්ති සැකසුවෙත් වෙනම කණ්ඩායමක්. ඉඩම් පරිහරණය මේ පිළිබඳ තීරණ ගත්තේ වෙනම කණ්ඩායමක්. නමුත් අපි මේ කියන ප්‍රතිපත්තිය ඉදිරියට අරන් යන්න නම් මේ දෙකේ එකතු වීමක් ඉතාමත්ම අවශ්‍යයි. මම හිතන්නේ අන්න ඒක තමයි පළවෙනි කාරණාව. ඒ කාරණාව මේ ප්‍රතිපත්තිය ඇතුළට එකතු කරලා තියෙන්නේ. එකතු කරලා තියෙනවා විතරක් නෙමෙයි දැන් මේ අපි මේක කරන්න පුළුවන්ද කියන එකට පාරිසරික සංවේදී කලාප හඳුනා ගැනීමේ ක්‍රියාවලියේදීත් මේ අමාත්‍යාංශ දෙක එකට එකතු වෙලා බද්ධ වෙලා කරන වැඩක් වෙලා තියෙන්නේ. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි අර මම මුලින් කිව්වනේ කොයි ආකාරයකටද මේ ප්‍රදේශ හඳුනගන්නේ කියලා. ওই වැඩේ කරන්ද මොනතරම් දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වෙන්න ඇති කියලා හිතනවාද? ඇත්තටම මේ මෙතුමියගේ සහ මේ කුලානි මහත්මියගේ උදව්ව නිසාම අපි ලංකාවේ තියෙන සියලුම රාජ්‍ය ආයතනවල මෙච්චර කාලයක් හරියට එකතු කරාට ඒක ප්‍රතිපත්ති වලට ගත යුතු විදිහට හිතන විදිහට දත්ත ටික එක තැනකට අරගෙන බැලීමක් වෙලා තිබෙන්නේ නැහැ. ලංකාවේ තියෙන සියලුම අමාත්‍යාංශවල ඒ අය මේ වෙනකන් ලංකාවේ භූමි භාග ගැන එකතු කරලා තිබ්බ දත්ත එකට එකතු කිරීම මෙතනදී අපිට කරන්න සිද්ධ වුණා. අන්න ඒක කිරීම හරහාම තේරෙනවා ඇති මෙවැනි දෙයක් ක්‍රියාත්මක වෙන්න නම් මේ සියලුම ආයතන ව්‍යුහයන් එකට එකතු වෙන්න ඕනේ. මොකද දත්ත බෙදා ගැනීම තමයි දත්ත කළමනාකරණයේ මුලතැන. එතකොට දත්ත එකට එකතු කරපුවාම තමයි අපිට තේරෙන්නේ මෙන්න මේ දෙක එකතු කරපුවාම මෙන්න මෙතනයි මේ කතන්දරේ අපිට තේරෙන්නේ. අන්න එහෙම බැලීමක් සිදු කිරීම හරහා තමයි මේ වැඩේ ඇත්තටම අපිට ලංකාව පුරාම කරන්න පුළුවන්ද කියන අදහස ගන්න පුළුවන් උනේ. ඒ එක පැත්තක්.
දෙවෙනි දේ තමයි ලංකාවේ විද්වතුන් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ විද්වතුන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා තමන්ට අදාළ අමාත්‍යංශයට ආයතනයට. නමුත් මෙතනදී ලංකාවේ විවිධාකාරයේ විද්වතුන්ට එකට එකතු වෙන්න උනා. ජලය ගැන කතා කරන විද්වතුන් සමහර වෙලාවට ජෛව විවිධත්වයෙන් අපි ගමු පොඩි ගෙම්බෙක් ගැන කතා කරන විද්වතෙක්. මේ දෙන්න එකට එකතු වුනහම තමයි ජලයේ වැදගත්කම සහ ඒ ජලය ප්‍රභාවය තිබීම නිසා මේ කියන උභයජීවියාට ඉන්න පුළුවන් කම කියන එක ගැන එකට එකතු වෙලා කතා කරන්න උනේ. එතකොට අන්නේ විද්වතුන්ගේ එකමුතුවත් මෙතනදී අපිට ගොඩාක් වැදගත් වුණා. අවසානයේ අපි දැක්ක ඊගාට වැදගත්ම දේ තමයි මෙච්චර කාලයකට ලංකාවේ සංවේදීතාවය බලද්දී විශේෂම ආරක්ෂිත ප්‍රදේශ ගැසට් කරද්දී අඳුනා ගැනීමේදී ඒක රාජ්‍ය යාන්ත්‍රණය හරහායි සිදු වුණේ. හැබැයි අපි මේ වතාවේදී අපිට පුළුවන්කම ලැබුණා යම්කිසි ගමක යම්කිසි සිවිල් සංවිධානයකට මගේ ප්‍රදේශයේ මෙන්න මේ වගේ පාරිසරික සංවේදී තැනක් තියෙනවා. ඒ අනුව ඒ ගැන තියෙන තොරතුරු බලලා ඒ ටික කරන්න පුළුවන්ද කියන කතිකාවතටත් එන්න. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා කියලා අර අනිත් ප්‍රතිපත්ති එක්ක සාපේක්ෂව බලද්දී හොඳ යාන්ත්‍රණයක් හොඳ එකමුතුවක් මේ ප්‍රතිපත්තිය හරහා ඇති කරගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒක ඉදිරියට අරන් යන්න ඕනේ. දැන් බොහෝ විට මේ පැන නැගිලා තියෙන ප්‍රශ්න ගත්තහම මට හිතෙන මේ ප්‍රතිපත්තිය මේ කියන විදිහටම අරගෙන යන්න හැකියාවක් ලැබුණොත් නම් සාර්ථක වෙයි. මොකද අපි දකිනවා ජනතාව විදිහට සාමාන්‍යයෙන් විවිධ අමාත්‍යාංශවල ඒ අවශ්‍යතා අනුව සහ ඒ වගකීම් අනුව ඒ අමාත්‍යාංශ එකට එකතු වෙන්නේ නැතුව එක අමාත්‍යාංශයක් තව තැනකට තව අමාත්‍යාංශයක් තව තැනකට දැන් මේවා ඒකාබද්ධ වෙලා වැඩ කරන්න ගියාම ගැටලු. ඉතින් අර අවශ්‍යතාවය අනුව ඒ අමාත්‍යාංශ ඒ විදිහට එකතු කිරීම වැදගත් වෙනවා වගේම ඒ සුදුසුකම්ලත් පිරිසත් ඒ පුටුවල හිටියාම මම හිතනවා මේ සම්පූර්ණ වෙයි කියලා. ඉතින් ඒ හැම තැනකම තියෙන අඩලුහුඩුතාවයන් තමයි සමහර විට දෙයක් අසාර්ථක වෙන්න බලපාන්නේ. දැන් අපේ විශේෂඥ වෛද්‍යතුමාගෙන් මම දැනගන්න කැමතියි. දැන් පරිසරය සම්බන්ධිනුත් ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ජාතික පරිසර ප්‍රතිපත්තිය. එතකොට දැන් මේ තව ප්‍රතිපත්තියක් මේක අතරේ තව ඇවිල්ලා තියෙන්නේ. ඇයි මෙහෙම අණු කොටසක් එකතු වෙන්න තියෙන විශේෂත්වය? දැන් මෙහෙමයි. දැන් ජාතික පාරිසරික ප්‍රතිපත්තිය කියන එක ඒක අම්බ්‍රෙල්ලා. ඒ කියන්නේ මේ සමස්ත වපසරියම සම්පූර්ණයෙන්ම ආවරණය වීමක් තමයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ යටතේ එක එක අංශවලට කුඩා අංශවලට ප්‍රතිපත්තින් තිබිය හැකියි. දැන් ඇත්තටම කියනවා නම් මේ අපි කියන්නේ දැන් ගෙදර අපි මේ ආයතනික හවුස් කීපින් පොලිසි කියලා දැන් ඒක ආයතනයට යන්නේ මේ ආයතනෙ පිටට යන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේ පොලිසි කියන වචනේ අපි තේරුම් ගන්න ඕනේ ඒක ඇත්ත වශයෙන්ම නියම අර්ථයත් එක්ක. ඉතින් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම මෙතන ගැටලුව මේකනේ අර මම කලින් කිව්වා වගේ දැන් ආරක්ෂිත කැලෑව තියෙනවා. මිනිස් ජනාවාස තියෙනවා. ඒ අතරේ එහාට මෙහාට මේ සංවේදී ප්‍රදේශ තියෙනවා. ඒතකොට මේ සංවේදී ප්‍රදේශ බැරදි ආකාරයට භාවිතා කරන්න ගත්තොත් එහෙම ඔය බෆර් එක නැති වෙනවා. එතකොට ටික ටික මිනිස්සු කැලේට යනවා. කැලේ සත්තු මේ ගමට එනවා. ඉතින් මේ පාරිසරික විශාල මේ අවුලක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ වගේ මේක පමණක් නෙවෙයි මම මේ කෙටියෙන් කිව්වේ ඒ නිසා තමයි මේවා ආරක්ෂා කර ගන්න ඕන. ඒකට ඒ ආරක්ෂා කර ගැනීමේදී මේක අනිත් එක මේ මුළු ලංකාවටම අදාළයි. දැන් මේ ව්‍යාපෘතිය යටතේ මම කියවනේ 200ක් පමණ මේ වගේ මේවා කරලා තියෙන මේවා සිතියම් ගත වෙනවා. එතකොට GPS අනුව හරියට මේ මනිනවා මොනට. හැබැයි මිනිස්සුන්ට අවකාශය දෙනවා තවදුරටත් ඒ තුල ක්‍රියා කිරීමට. එතකොට එහෙම මේ ප්‍රතිපත්තියක් නැත්තම් අපිට අත්ත වශයෙන්ම ජාතික මෙහෙයුම් කමිටුවකින් තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට ඒ ප්‍රතිපත්තිය තමයි හුය. ඒ කියන්නේ මේ ජාතික මට්ටම සහ ඒ පරිසරික සංවේදී කලාපය කියන දෙක සහ ජනතාව ආයතන එකතු කරන්න යන්නේ ප්‍රතිපත්තිය හරහා. ඉතින් මේක අත්ත වශයෙන්ම විශාල පොතක් නෙවෙයි. මේක ඇත්ත වශයෙන්ම කොළ මං හිතන්නේ 10ක විතර ඉතා මේ කුඩා දෙයක්.
ඉතින් නමුත් මේක වැදගත්. මේක ලංකාවටම වැදගත්. සහ ඒ ක්‍රියාත්මක කිරීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි අපි තවත් කෙටි විරාමයක් අරගෙන යලිත් එක්වෙමු. හොඳයි විරාමෙන් පසුව යලිත් Nature 24. අපේ මහචරතුමියගෙන් මේ ප්‍රශ්නේ මම යොමු කරන්නේ. දැන් මේ ප්‍රතිපත්තිය සැකසනකොට මේක ක්‍රියාත්මක කරනකොට ඇත්තටම මේ විශාල වටිනාකමක් එකතු වෙනවා. විශාල දැනුම් සම්භාරයක් එකතු වෙනවා. හැබැයි මේ සියල්ල අපි කළමනාකරණය කරගන්න ඕනේ. කොහොමද අපි කළමනාකරණය කරගන්නේ? මේ ලබාගත් දැනුම කළමනාකරණය කරන ක්‍රමවේදයක් අපි මේ මොහොතේම හිතුවා. මොකද ඔබතුමිය කිව්වා වගේ ලොකු දැනුම් සම්භාරයක් අපේ ගාව දැන් මේ මොහොතේ එකතු වෙලා තියෙනවා. දැන් මේක පාවිච්චි කරන්න ඕනේ. ඉදිරියටත් මේක හරි වැදගත්. ක්‍රම කීපයකට අපි මේක කළමනාකරණය කරන්න කියලා තීරණය කරලා තියෙනවා. පළවෙනි එක තමයි මේ පාරිසරික සංවේදී කලාප හඳුනා ගැනීමේ ක්‍රමවේදය ඒ සඳහා පාවිච්චි කරපු දත්ත සහ මේ පරිසර ප්‍රදේශ හඳුනා ගැනීමෙන් පසු ලේකම්තුමා පැවසුපු ආකාරයට GPS කණ්ඩාංක මතම මෙන්න මේ ප්‍රදේශ වැදගත් කියන එක අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙන වෙබ්සයිට් එකක් හරහා. ඒ කියන්නේ අමාත්‍යාංශයේම යටතේ තියෙන වෙබ්සයිට් එකකින් අපි මේ සියලුම දැනුම ලංකාවේ ඕනම කෙනෙකුට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ දැනුම කාටද ලබා ගන්න ඕනේ? කාටද මේක අත්‍යවශ්‍ය වෙන්නේ? දැන් අපිට දැක්ක දෙයක් තමයි බොහොම කාලයක ඉඳලා ලංකාවේ යම්කිසි සංවර්ධනයක් කරන්න යම්කිසි ව්‍යවසායකයෙක් ලංකාවේ සංවර්ධනයක් කිරීමට යම් ප්‍රදේශයක් අඳුනා ගත්තාම ඔහු එතෙන්ට ගියාම දකින්නේ වනයක් නම් වනය විතරයි. නමුත් මේ වනය ඇතුලේ මොනවද තියෙන්නේ? එතන තියෙන වටිනාකම මොකද්ද? ඒ වගේම මම මේ පටන් ගන්න ව්‍යාපාරයට අවශ්‍ය කරන ජලය තියෙනවද? ජලය වසර පුරාම තියෙනවද? මේ සියලුම දැනුම අපි මේ කර්තව්‍ය කරද්දී අපි ලබා ගත්තා. එතකොට මෙන්න මේ දැනුම අපි මුලින්ම හිතනවා ව්‍යවසායකයන්ට වැදගත් කියලා. එතකොට කෙනෙකුට පුළුවන් මම මේ යන්නේ මා යා යුතු නැති තැනකට කියලා මුලින්ම තීරණය කරලා මුදලක් වියදම් කරන්නේ නැතුව අදාළ සුදුසු තැනකට තමන්ගේ ව්‍යාපාරය අරගෙන යන්න. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් ලංකාවේ දැනුම වැඩි කරන විද්වතුන්ට විද්‍යාඥයින්ට තමන්ගේ පර්යේෂණ කිරීම සඳහා අවශ්‍ය කරන මේ දැනුම අපි ගාව දැන් තියෙනවා. එතකොට ඒ දැනුම අපි තීරණය කරලා තියෙනවා මෙම් වෙබ්සයිට් එක හරහා අවශ්‍ය අයට ලබා දෙන්න. නමුත් මේවා ගොඩාක් සංවේදී දත්ත. එතකොට ඒ දත්ත ලබා දෙද්දී කාටද ලබා දෙන්නේ, මොන ආකාරයටද ලබා දෙන්නේ කියන කතිකාවත මේ වෙලාවේ අපි කරගෙන යනවා. මේ විතරක් නෙමෙයි. අපි මේ කරන සියලුම දේ කරන්නේ අද ජනතාවට පමණක් නෙමෙයි හෙට ජනතාවට. එහෙමනම් අපේ ලංකාවේ ඉන්න ඕනම කුඩා දරුවෙකුට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දත්ත ගබඩාවට ඇතුල් වෙන්න. හෙට කවුරු හරි දුවදරුවෙකුට අවශ්‍ය නම් දැනගන්න ලංකාවේ සමනල්ලු කීයක් ඉන්නවද? ඒ සමනල්ලුන්ගෙන් මගේ ගම අවට ඉන්නේ කවුද? ඒ අයගෙන් කොයි අයටද ආරක්ෂිතතාවය ලබා දීලා තියෙන, සංරක්ෂණය කරලා තියෙන්නේ කවුද? මෙන්න මේ දැනුමත් ඒ ඇතුලේ තියෙනවා. අධ්‍යාපනික දැනුම. මේ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් මේ දැනුම කල්පනාකරණය කිරීමේදී දැනුම සාමාන්‍යයෙන් නොලැබෙන අය ඉන්නවා. සිවිල් සංවිධාන වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට ගොඩාක් වෙලාවට අපි පරිසරයත් එක්ක ගැටෙන්නේ නැති ප්‍රජාවක් ඉන්නවා. නමුත් ඒ ප්‍රජාවට මේ දැනුම අවශ්‍ය වෙනවා. එතකොට ඒ අයටත් මේ දැනුම ලබා දීම ඉතාමත්ම වැදගත්. හැබැයි දැනුම කියන එක හරි ප්‍රමාණාත්මකයි. අද දවසේ අපි ලබාගත් දැනුම හෙට වෙනස් වෙනවා. ඒ නිසා මේ යාන්ත්‍රණයේ තියෙන වැදගත්ම දෙයක් තමයි සංවේදී පරිසර කලාප අද හඳුනා ගන්නවා වගේම ඒ යාන්ත්‍රණය දිගටම ක්‍රියාත්මක විය යුතුයි. තව අවුරුදු 2කින් වෙන්න පුළුවන්, තව අවුරුදු 3කින් වෙන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කතා කරපු ක්‍රමවේදයම පාවිච්චි කරලා නැවත කිරීමට
නව දැනුම එකතු කළ යුතුයි. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ යම්කිසි කෙනෙක් අලුත් දෙයක් පරිසරය ගැන පරිසර සේවාවන් ගැන යම්කිසි අලුත් දැනුමක් ලබා ගත්තොත් ඒ පරිසර අමාත්‍යාංශයට ලබා දිය හැකි ක්‍රමවේදයකුත් මේ යාන්ත්‍රණය තුළම ඇති කරන්න. එතකොට අපේ දැනුම හැමතිස්සෙම අලුත් වෙනවා. මෙන්න මේ ක්‍රමවේද ටික තමයි දැනට අපි හිතාගෙන ඉන්නේ. මේ කරන වැඩවලට අමතරව. කුලානි මහත්මිය දැන් මේක ඇතුලේ විශාල සේවාවක් සැපයනමයි කියන එකත් අපිට මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. මම විශ්වාස කරන දැන් මෙවැනි තත්ත්වෙ මෙවැනි ප්‍රතිපත්තියක් දැන් අපි පරිසරය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් තිබුණානේ. එතකොට එවැනි තත්ත්වයක් තුල දැන් අපේ ජාසිංහ අපේ වෛද්‍යතුමා කිව්වා වගේ එහි අවශ්‍යතාවයක් මතුවීම නිසා තමයි මේ ප්‍රතිපත්තිය සැකසෙන්නේ අලුතින් සංවේදී කලාප සඳහා. දැන් මේ විදිහට ඒ අවශ්‍යතාවය ඇති වෙන්නෙත් ඔය පහුගිය ඒ වසර ගණනාව පුරා ඇතිවෙච්ච ගැටලු නිසාද? එහෙම නැත්නම් දැන් මේ කලාප දෙකක් තියෙනවා, ජනාවාස තියෙනවා, පරිසරය තියෙනවා. ඔය අතරමැදනේ ඔය කලාපේ තියෙන්නේ. එතකොට මෙපමණ කාලයකට අපිට ඒක ඇස නොගැටුණු අවස්ථාවක් දැන් ගැටලුවක් බවට පත්වෙමින් යන නිසාද මෙහි අවශ්‍යතාවය මතුවලා තියෙන්නේ මේ පිළිබඳ අවධානය යොමු කරන්නට. ඇත්තටම වර්තමානයේ ගත්තහම ඒ වගේ ගැටලුත් විශාල වශයෙන් අපි සමාජයේ දකිනවා. ඒ වගේම අපි මේ කාලේ ගත්තොත් සංවර්ධනය සඳහා විශාල වශයෙන් මේ අපි භාවිතා කරන භූමි ප්‍රදේශයන් භාවිතා කරන යුගයක අපි ඉන්නේ. ඒ සංවර්ධනය සමාජයට අවභාවිතා කරන යුගයකත් අපි ඉන්නවා. ඒ වගේම ස්වභාවික සම්පත් විශාල වශයෙන් මේ සංවර්ධන කාර්යයන්ට යොදවා ගැනීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ ස්වභාවික සම්පත් යොදවා ගැනීමෙදිත් අපි බුද්ධිමත්ව විචක්ෂණශීලීව යථා තත්ත්වයට පත් කළ හැකි මට්ටමින් මේ ස්වභාවික සම්පත් භාවිතා කළ යුතු වෙනවා. අන්න ඒ වගේ කාරණා ගත්තාම මේ සංවේදී ප්‍රදේශ විශේෂ කොට අඳුනාගෙන ඒවට විශේෂ කළමනාකරණයක් කරලා මේ භාවිතයන් තිරසාර මට්ටමට ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසාම මේක කාලීන අවශ්‍යතාවයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි අර කලිනුත් කිව්ව විවිධ පාර්ශවවල මැදිහත් වීම. අපි විශේෂයෙන් මේ වකවානුව තුළ දකිනවා මේ පරිසර සංරක්ෂණයට කළමනාකරණයට ප්‍රජාව අවදි වෙලා ඉන්නවා. ප්‍රජාව විශාල වශයෙන් මැදිහත් වෙනවා. ඒ වගේම විවිධ සංවිධාන ඒ සඳහා කැප වෙනවා. ඒ වගේම පුද්ගලික අංශය ගත්තොත් ඒගොල්ලෝ මූල්‍ය වශයෙන් මේවට දායක වෙන්න විශාල කැමැත්තක් දක්වනවා. දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. මේ සංරක්ෂණ කාර්යයන්ට කළමනාකරණය දායක වෙන්න කැමති. ඉතින් ඒ ආකාරයෙන් ගත්තහම මේක ඊටාම කාලීන සහ ආර්ථික වශයෙන් උත් වටිනාකමක් තියෙන පාරිසරික ප්‍රතිපත්තියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. අපේ විශේෂඥ වෛද්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. කවදද දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ? දැන් අපිට හොඳ අවබෝධයක් ලැබුණා මේ අවශ්‍යතාවය මොකක්ද සහ මේ තුලින් අපිට ලැබෙන ප්‍රයෝජනෙ මොකක්ද කියන එක. කවද්ද මේක ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද සාමාන්‍ය ජනතාවට මේ සඳහා සහයෝගයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ? මෙම ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මේ ඊයේ පෙරේද වෙනකම්ම ජනතාවට විවෘත කරලා තිබුණ අදහස් දක්වන්න මට තාම පුළුවන්. එතකොට ඒ අදහසත් උකහාගෙන මේක නැවත සංස්කරණය කිරීමක් කරනවා. එහෙම කළා මේක අත වශයෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියටත් යටත් කරනවා. ඉන් අනතුරුව මේක අත වශයෙන්ම ප්‍රකාශයට පත් කරනවා. එතකොට ප්‍රකාශයට පත් කළා. එතකොට අර මම කලින් කිව්වා වගේ ජාතික මෙහෙයුම් කමිටුවක් මේ සම්බන්ධයෙන් පිහිට වෙනවා. එතකොට අර එකක් තමයි අප විසින් මේ වන විට අඳුනාගත් පාරිසරික සංවේදී ප්‍රදේශ සම්බන්ධයෙන් එක්තරා විදියකට මැදේ ඉඳලා මේ පරිධිය දක්වා යම්කිසි අපිට කියන්නේ top to bottom කියලා ඒ ආකාරයේ ප්‍රවේශයකුත් ගන්න පුළුවන් වෙයි මේක මේ යන්ත්‍රය ආරම්භ කිරීමට යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට. එතකොට ඒකම ජනතාවට අපි පණිවිඩය දෙන්නේ ඔබ යම්කිසි ආකාරයෙන් ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඔය කියන විදිහේ පාරිසරික සංවේදී ප්‍රදේශයක් තියෙනවා නම් ඒ ප්‍රදේශයේ යම්කිසි අනතුරකට ලක් වෙලා තියෙනවා නම් ඒක දැනුම් දෙන්න. ඊළඟට ඒ ප්‍රදේශයේ අපිටම මේ බඳවන ජීවීන් ශාක එවැනි තත්ත්වයන් තියෙනවා නම් ඒ ගැන දුර්ලභ ගන්නේ. දුර්ලභ ගන්නේ. ඒ දැනුම් දෙන්න. එතකොට මේ විදිහට වුණාම අපිට එතකොට අර අපේ කමිටුව මගින් ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ජනතාවට විශාල වගකීමක් මෙතනදී තියෙනවා. වගකීමක් එනවා. මොකද දැන් මේකේ අපි තව කිව්ව දැන් අර කිව් ඔබ ඇහුවනේ මේ
තියෙන ප්‍රශ්න නිසාද මේක කරන්න කියලා. දැන් උදාහරණයකට පහුගිය කාලේ ඇති වුණ එකක් තමයි මේ අපි අර අදර් ෆොරස්ට් කියපු කොටස. ඒ කියන්නේ ඒත් මේ ප්‍රදේශවලට අදාළයි. එතකොට ආරක්ෂිත නෙවෙයි. නමුත් ඒ වටේ තියෙන ඒවා ඒවත් වන සංරක්ෂණයට තිබුණා. නමුත් දැන් ඒක දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබා දීලා තියෙනවා. එතකොට ඒ ලබා දීමේදී ඒගොල්ලෝ ඉතා හොඳින් භාවිතා කරොත් හොඳයි. නමුත් යම්කිසි විදියකින් අවභාවිතා වුණොත් එහෙම අර කියන ඒ සංවේදී කලාප විනාශ මුඛයට ලක් වෙනවා. අර මම කියපු ගැටලු ඇති වෙනවා. ඉතින් ඒවත් කල්පනා කරලා තමයි මේක අපි ඉතා ඉක්මනින් මේ පාරිසරික සංවාදවේදී මේ වැඩසටහන මේ ව්‍යාපෘතිය අපි ස්කේල් අප් කරේ. ඒ කියන්නේ මේ ලංකාවටම මේ සරලන විදිහට මේවා කරේ. මොකද අර දැන් උනත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පුළුවන් අර ආරක්ෂිත නොවන ප්‍රදේශවල වන රොදවල් තියෙනවා නම් ඒවා ක්ලේම් කරන්න. ඒවා මේ ක්ලේම් කළා ඒ දිස්ත්‍රික් ප්‍රාදේශීය පාලනයෙන් අරගෙන සංරක්ෂිත. නමුත් ඒ වැඩපිළිවෙල තරමක් හිමින් තමයි යන්නේ. එතකොට එතකොට සමහර ලාවට ඒවා කරනකොට පරිසරයට හානියක් සිද්ධ වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙන්නේ ජනතාවට එක්තරා විදියක අලුත් ආර්ථික මොඩලයන් මේ හඳුන්වා දෙන දෙයක්. ඒ කියන්නේ දැන් හරිත සංවර්ධනය කියන එක. එහෙම නැත්නම් මේ හරිත කර්මාන්ත, හරිත අත්කර්මාන්ත. ඒ කියන්නේ අර පරිසරයේ සමග ජීවත් වෙමින් පරිසරය ආරක්ෂා කරන ඒ පරිසරයේම කොටසක් වෙමින් පරිසරයෙන් කොහොමද දෙයක් මේ ආර්ථික වාසියක් තමන්ගේ ජීවනෝපාය ලබා ගන්න. දැන් උදාහරණයක් ගන්න. දැන් යම්කිසි විදිහකින් තියෙනවා නම් මාළු අල්ලන්න පුළුවන් ප්‍රදේශයක්. එතකොට පුළුවන් මේක මත්ස්‍ය අභිජනනය කරන ස්ථානයක් හැටියට අපි ඒකත් ප්‍රවර්ධනය කරගෙන මේ කටයුත්ත කරන්න ඒක සම්පූර්ණ විනාශ නොකර. මොකද දැන් අපි ගත්තොත් එහෙම වැවක කියලා මූද කියලා අපි සීමාවක් දෙන්නේ නැහනේ. එතකොට මල්ලාවට අපිට මේ අභිජනනය අවස්ථා නැති වෙන විදිහට මාළු අල්ලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ නරක ක්‍රම භාවිතා කරන්න පුළුවන්. නමුත් මෙතෙන්දී අර සහ කළමනාකරණයේදී දේ තමයි ජනතාව සහ අපි සහ ඒ විද්‍යාඥයින් සහ ප්‍රාදේශීය ආයතන එකතු වෙලා යම්කිසි අවබෝධතා ගිවිසුමකට එනවා. අවබෝධතාවයකට එනවා. අපි මේක මේ පරිසරය ආරක්ෂා කරගෙන කරමු කියන එක. ඉතින් මේ විදිහට මේ අත් වශයෙන්ම මේ දැන් අපි මධ්‍යයේ ඉඳලා මේ පෙරිෆෙරි එකට මේ වැඩපිළිවෙල දිගු කරනවා වගේම ඉදිරියේදී වැදගත් වෙන්නේ පරිධියේ ඉඳලා මධ්‍යයට මේ තොරතුරු ලබා දීලා අපිත් එක්ක එක්කහු වෙලා මේ කටයුත්ත කරන්න. ඉතින් මේ මෙහෙයුම් කමිටුවත් අපිට අනිවාර්යෙන් සිද්ධ වෙනවා ඒක වාඩි වෙලා මේවා සාකච්ඡා කළා. මේ මෙහෙයුම් කමිටුව කියන්නේ හුදෙක් නිලධාරීන් පමණක් නෙවෙයි. අර මේ විවිධ අංශ සඳහා අංශ සම්බන්ධයෙන් අධ්‍යයනය කරපු ප්‍රගුණ කරපු අය ඉන්නවා. ඉතින් ඒ වගේ ක්‍රමවේදයක් තමයි එහෙම තමයි ජනතාවට මේකට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. හොඳයි මම හිතනවා ඊටම පැහැදිලි. මෙහි අපේ වගකීම මොකක්ද කියන එක පිළිබඳවත් අපි අවධානය යොමු කරන්නට ඕනේ. ප්‍රතිපත්ති සැකසුවාට මේවා ක්‍රියාත්මක වෙනකන් අපි බලාගෙන සිටීමද වැදගත් වෙන්නේ. මේ ප්‍රතිපත්ති සැකසුවාට පස්සේ ඒවායේ තියෙන ඵලදායීතාවය කොහොමද කියන එක පිළිබඳ අපිත් මහජනතාව විදිහට අධ්‍යයනය කළා. අපි කොහොමද මේවට සහයෝගය දෙන්නේ කියන කාරණා පිළිබඳවත් අපි ඊටම හොඳින් හිතා බලන්නට ඕනේ. විශේෂයෙන් පරිසරය සම්බන්ධයෙන් කතා කරන විට. ඒ වගේම මම විශ්වාස කරනවා අපි මාධ්‍ය ආයතනයක් හැටියට අපෙත් වගකීමක් තියෙනවා මේ ප්‍රතිපත්ති සැකසුවාට පස්සේ එතනින් එහාට ක්‍රියාත්මක වීම පිළිබඳවත් විමසා බැලීමක් කරන්න සහ මේ ආයතන සමග එකතු වෙලා ඒ පිළිබඳව දිගින් දිගටම ජනතාව දැනුවත් කරන්න. මොකද ජනතාවගේ පැත්තෙනුත් වැරදීම් වෙන තැන් අපි පොඩ්ඩක් පෙන්නලා දුන්නොත් තමයි ඒ අයගෙත් ඇස් ඇරෙන්නේ. ඒ නිසා ප්‍රතිපත්තියක් සැකසුවාට වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කිරීමට කොච්චර කණ්ඩායමක් හිටියත් වැඩක් නැහැ. මොකද රටේ ජනතාවගේ විශාල වගකීමක් තියෙනවා. ඉතින් අපි මේ වගකීමත් අපි කොහොමද දරන්නේ කියන එක පිළිබඳ අපි ඉදිරියේදීත් කතා කරමු. අපි විශ්වාස කරනවා බොහොම ඉක්මනින් මේ කාර්යය සිද්ධ වෙයි කියලා. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණාට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඉතින් හැමදාමත් අපිට මේ පරිසර අමාත්‍යාංශයට
ඊටත් වඩා බොහොම සමීපව තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි කාලය තුළ ඒ කරපු සේවාව. ඉතින් මම හිතනවා කොයි අමාත්‍යාංශේ බාර දුන්නත් එතුමාට හරියට වැඩ කිරීමේ හැකියාවකුත් තියෙනවා. හොඳයි අපි ස්තුතිවන්ත වෙනවා අපේ මහාචාර්යතුමියට මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක වෙන අවස්ථාවන් වලදී ඒ පිළිබඳවත් අපි කතා කරන්නට ඔබට ආරාධනා කරනවා ඉදිරියේදී. වායඹ විශ්වවිද්‍යාලයේ අපේ මහාචාර්යවරිය පරිසර අමාත්‍යාංශයේ කඩලාන උපදේශන කමිටුවේ සභාපතිත්වයක් දරනවා. මම හිතනවා මේවා අපේ රටේ සම්පත්. ඉතින් ඔවුන්ගේ උපදේශ අපිට ඉතාම වැදගත් වෙනවා. කුලානි කරුණාරත්න මහත්මිය ස්තුතිවන්ත වෙනවා පරිසර සැලසුම් ආර්ථික අංශයේ අධ්‍යක්ෂකතුමිය පරිසර අමාත්‍යාංශයේ. ඉතින් මේ විද්වත් මණ්ඩලය අපි අද දවසේදී රැස් කරගත්තේ විශේෂයෙන්ම අපි මේ සංවේදී කලාප පරිසරයේ සම්බන්ධයෙන් තිබෙන මේ සංවේදී කලාප ආරක්ෂණය කිරීම සඳහා මේ සැකසෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඔබව දැනුවත් කරන්න. ඒ එක්කම අනාගතයේදී මේ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වෙනවාද? ජනතාව විදියට ඔබේ වගකීමක් දරනවාද? අපි කතා කරමු ඉදිරියේදී Nature 24 වැඩසටහනින්. අද අපි සමුගෙන යනවා. සුබ දවසක්.